So let's start from here. Okay, so ඔයගොල්ලන්ත් එක්ක අද දවසෙත් මම තව sessions දෙකක් හෝ තුනක් සම්බන්ධ වෙන්න බලනවා. අද අපේ grammar lesson එක prepositions. එන මාතෘකාව ලියා ගන්න prepositions grammar පොතේ. ඔයගොල්ලන් grammar පොතේ මාතෘකාව ලියන්න prepositions. හරි. prepositions අපි මීට කලිනුත් ඕන තරම් ඉගෙනගෙන තියෙනවා පුතේ. ඔයගොල්ලන් මතක ඇති අපි සාමාන්‍ය 6 වසර පටන් ගත්ත දවසේ ඉඳන්ම we have learned lot of prepositions. We have learned a lot. In even grade 6 we learned in, on, under, near, behind, between. වගේ දේවල් we learned නේ. අපි ඉගෙන ගත්තා. When we are in grade 6, then grade 7, then grade 8. So 3 years, 6, 7, 8 we have been learning. We have been learning so many prepositions. නේ. Prepositions තොගයක්ම අපි ඉගෙන ගන්න මින් ඉන්නවා. තාමත් ඉගෙන ගන්න ඉවරයක් නැහැ. එතකොට අපි ඉගෙනගත්තු preposition මොනවාද preposition? මේ prepositions කියන වචනේ තව අපි වෙන් කරලා කඩලා ගත්තොත් පුතේ බලන්න pre කියන වචනයයි position කියලා වචනයකුත් තියෙනවා. pre කියන වචනයකුයි position කියලා වචනයකුත් තියෙනවා. පේනවා ඇතිනේ ඔයගොල්ලන්ට. preposition. එතකොට preposition position කියන්නේ තැනක් පුතේ. තැනක් ඉදිරියෙන් පාවිච්චි pre කියන එක මතකනේ පෙර තැනකට පෙර පාවිච්චි කරන හින්දා තමයි මේකට අපි preposition එකක් කියලා කියන්නේ. තැනක් ඉස්සරහින් පාවිච්චි වෙනවා. ස්ථානයක් ඉස්සරහින් පාවිච්චි වෙනවා. පෙර. එන්න තමයි preposition කියලා කියන්නේ. position කියන්නේ තැනන්නේ. නේ what is your position in your class? ඔයා පන්තියේ කීවෙනියද? What is your position in your family? ඔයාගේ පවුලේ ඔයා කීවෙනියද? එහෙනම් position තැන. එහෙනම් preposition කියන්නේ ස්ථානකට කලින් පාවිච්චි කරන වචනයකට අපි කියනවා preposition එකක් කියලා. නිපාත පතයක් නේද preposition. අපි ඉගෙනගත්තු preposition ටිකක් නිකන් මතක් කරලා බලමු අපි. මේවා අපි දන්නවා. නේ? on කියන්නේ මත, in කියන්නේ තුල, under කියන්නේ යට, near කියන්නේ ළඟ, with සමග එක්ක මගින් කියලා කියනවා. to, behind පිටුපසින්, by එකේ තේරුම් ගොඩක් තියෙනවා පුතේ. දැන් ඉස්සර වගේ by කිව්වම නිකන් කියන්න බෑ. දැන් by එකේ ගොඩක් කතා කරනවා. එක by එකක් තමයි වාහනයකින් නේ. by bus බස් එකෙන් කාර් එකෙන් by කියන එක පාවිච්චි කරනවා. ඒව නැතුව අපි කියනවා by the river ගඟ අයිනේ ගඟ ළඟ by කියන එකේ ළඟ කියලා තේරුමක් තියෙනවා. sit වාඩි වෙන්න sit by me මේ මං ගා වාඩි වෙන්න sit by me මං ළඟ වාඩි වෙන්න. the by ඒව ළඟ කියලාත් කියනවා. ඊළඟට කියනවා by tomorrow හෙට වන විට by next week ලබන සතිය වන විට. එනම් තේරුම් තියෙනවා. අපි ලියමු දැම්ම ලියන්න එපා මම ලියන්න වෙලාවක් දෙන්නම්. ඊළඟට between අතරමැද දෙකක් අතරනේ between කියවම දෙකක් අතර. below කියන්නේ පහළ. below පහළ. යට නෙමෙයි හොඳේ පහළ. දැන් මම වහලට පහලින් වාඩි වෙලා ඉන්නේ. හොඳේ පහලින් වාඩි වෙලා ඉන්නේ. මගේ ඉහළින් තමයි වහලේ තියෙන්නේ above ඉහළ. යට නෙමෙයි මං ඉන්නේ වහල යට නෙමෙයි මං ඉන්නේ වහල යට වුණොත් සිවාසර් එච්චරයි. මෝචරේට ගෙනියන්න තියෙන්නේ. වහලට යට මං හිටියොත් වහල කඩාම වැටෙන්න ඕනේ නං මං වහලට යට ඉන්න නම්. වහලට පහලින් ඉන්නේ මං below. above කියන්නේ ඉහළ. above කියන්නේ ඉහළ. over කියන්නේ උඩින් උඩින්. from ඉඳන් සිට නේ ඉඳන් සිට. round කියන්නේ වටේ වටේ round කියන්නේ වටේ. through කියන්නේ හරහා. through කියන්නේ සර් ඔපතේ කියන්න. හරි සර් මේ ටික ලියා ගන්න ඕනිද? නෑ මං කියනවා පුතේ ලියා ගන්න මං කියන්නේ. මං කියන්නේ අතර කීපයක් අතර. මං කියන්නේ කිහිපයක් අතර. එහෙනම් දැන් ලියාගන්න බලන්න රූලක් කර ඇර ලග්ගක් ගල් ලියා ගන්න prepositions කියලා දාලා. විනාඩි 3-4ක් දෙන්නම් මම. තේරුම ලියන්න ඉඩ තියන්නත් ඕනද? රූලක් කර ඇර ලියන්නේ. එතකොට කොහොමද ඉඩ තියෙනවනේ පුතේ? grammar පොතේ නේද සර්?
තව විනාඩියක් දෙන්න ලියා ගන්න. right ඇතිද වෙලාව? සර් ලියලා ඉවරයි. right බලමු. ඇති සර්. right හොඳයි. right ලියලා ඉවරයි. හරි හරි හරි. එහෙනම් ලියන්න on කියන්නේ උඩ නැත්තම් ගැන කියලා අදහසකුත් තියෙනවා පුතේ. හරිද කවින්? උඩ සහ ගැන කියලා තේරුමක් තියෙනවා. in කියන්නේ තුල under යටතේ කියලා තේරුමක් තියෙනවා. ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා යටතේ. I work under Mr. Silva. මම මේ සිල්වා මහත්තයා යටතේ තමයි වැඩ කරන්නේ. යටතේ. near ළඟ with සමග to කොළඹට කලවානට පන්තියට behind පිටුපසින් by යෙන් ඒ කියන්නේ වාහනයෙන් මොකක් හරි වාහනයකින් කියලා කියද්දී යෙන් නැත්නම් අසල නැත්නම් වන විට by tomorrow හෙට වන විට between දෙකක් අතර between below පහළ above ඉහළ over උඩින් ඉහළින් උඩින් සර් බව් කියන්නේ මොකක්ද? above කියන්නේ පුතේ ඉහළ සර් බිලෝ කියන්නේ මොකක්ද? over උඩින් බිලෝ කියන්නේ මොකක්ද? from ඉඳන් ඇහෙන්නේ නැහැ පුතේ කවුරු හරි ප්‍රශ්නයක් අහනවා මට ඇහෙන්නේ නැහැ යාගේ සද්දේ. සර් බිලෝ කියන්නේ මොකක්ද? below කියන්නේ පහළ. පුතේ ඔයාගේ සද්දේ මදි. below පහළ. from කියන්නේ ඉඳන් සිට. around වටේට through හරහා තුලින් මොකක් හරි තුලින් through කලවාන I went රත්නපුර through කලවාන හරහා මං රත්නපුරට ගියා through this jungle මේ කැලෑව හරහා among ගොඩක් අතර මැද 10 15ක් ඉන්නකොට අතර මැද right දැන් මේක නෙවෙයි අපේ පාඩම මේක මේ හඳුන්වා දීමක් විතරයි preposition වල ආරම්භය මේ පොඩි උන්ගේ වැඩක් සර් මං තේරුමයි කි. මොකද මං තේරුමයි කියන්නකෝ. among කියන්නේ පුතේ අතර ගොඩක් තියෙද්දි අතර කියලා කියන්නේ right එහෙනම් අපි බලමු
දැන් මේකනේ මේ අපේ පාඩම ප්‍රිපොසිෂන් තමයි මාතෘකාව. නමුත් මේට වඩා වෙනස් කතාවක් තියෙන්නේ අපිට. 9 දී when we are in grade 9 we have to learn some more new prepositions. මොනවද මේ තියෙන්නේ? සමහර ඒවා ඒවා තිබිච්ච ඒවා. නමුත් සමහර ඒවා පොඩ්ඩක් වෙනස් ඒවා. මේවා තමයි 9 වසරට වැදගත්ම කියලා හිතෙන ව්‍යාකරණ හැටියට ඔයගොල්ලන්ගෙන් පරීක්ෂාවට ලක් කරන prepositions. මොනවද at කියන්නේ? at කියන්නේ දී at the town ටවුමේදී at home ගෙදරදී at the blackboard එක ගාවදී at from කිව්වනේ from ගැන කිව්වා of කියන්නේ in the sorry සමාන of කියන්නේ yen ye ne we ඕන එකක්. දැන් අපි කියමු ගහේ කොළ leaves of the tree. බිත්තියේ පාට color of the wall. ගුරුවරයාගේ නම name of the teacher. නේද? කෙල්ලගේ වයස age of the girl. තේරුණාද? of a කෙල්ලගේ ගසේ ගඟේ වතුර water of the river. river water කියන්න බෑනේ. river water කියන්නේ නෑනේ. නේද? එහෙනම් යේ නේ වේ සේ වගේ ගොඩක් කියවයි. for සඳහා වෙනුවෙන් tutor to කියන්නේ දැන් 4 එකයි 2 එකයි අතර වෙනස බලන්න. 2 සහ 4 අතර පොඩි වෙනසක් තියෙනවා. 4 කියන්නේ සඳහා 2 කියන්නේ දැන් මම රුපියල් 50ක් දෙනවා. මම රුපියල් 50ක් දෙනවා බිනරට. එතකොට I gave to බිනර. I gave to බිනර. මම බිනරට දුන්නා. හරි. බිනර ණයයි කොල්ලෙක්ගෙන්. බිනර තිනුරගෙන් ණයයි. තිනුරට ණය වෙලා රුපියල් 50. තිනුර සෙට් එකත් එක්ක එනවා ගහන්න රුපියල් 50 දීපාන් කියලා. පන්ති ඇරලා යනකොට කවින්ලා සෙට් එකම එකතු වෙලා රැකවල් දාගෙන ඉන්නවා. ඔන්න බිනරකින් රුපියල් 50 ඉල්ලගන්න. ඒතර වලියක් යනවා. මං ගිහිල්ලා ආහා ගා ගන්න එපා. මෙන්න රුපියල් 50 කියලා දෙනවා තිනුරට. තිනුරට දෙන්නේ බිනර වෙනුවෙන්. I gave for බිනර. මං දුන්නේ බිනර වෙනුවෙන්. බිනරට නෙවෙයි දුන්නේ. හැබැයි බිනර වෙනුවෙන් අන්න for. පැහැදිලිනේ? දැන් 4 එකයි 2 එක අතර බලන්න. සඳහා කියන්නත් පුළුවන්. තමන් කියන්නේ අතර බොහෝමයක් අතර. අපි කියවන එක කිව්වා. beside කියන්නේ ළඟින්, අසලින්, පැත්තකින්. beside කියන්නේ ළඟින්, අසලින්, පැත්තකින් කියන එකයි. හරිනේ? beneath කියන්නේ යට අර below වගේ තමයි. below වගේම සමාන පදයක්. beneath යට ගහ යට beneath the tree. beneath the roof අහල යට. right ලියා ගන්න බලන්න එන. විනාඩියක් දෙයක් දෙන්න. එතනින්මද ලියන්න ඕනේ? ඔව් ඒ ටික එම්ම පල්ලයට ලියා ගන්න පුතේ. ලියපු නැති ටික විතරක් ලියා ගන්නේ. හරි නේද? ලියපු නැතිව ලියවගත්ත ඇති. at කියන්නේ දී. නිවසේදී, ගෙදරදී දී. from කිව්වස් ඉඳන් සිට. of කියන්නේ යේ, නේ, වේ, සේ ඕන එකක් දාගන්න. ගසේ, නමේ, කොල්ලගේ, ගලේ. for කියන්නේ සඳහා වෙනුවෙන්. 2 කියන්නේ ට මං අතර දුන්නා. beside කියන්නේ පැත්තකින්. beside කියන්නේ පැත්තකින්.
beneath කියන්නේ යට. beneath කියන්නේ යට. සර් ඔෆ් එකේ අර්ථය මොකද්ද? ඔෆ් එකේ තේරුම් ගොඩයි පුතේ. යේ වේ නේ ඕන එකක්. ගස්සේ අන්න සේ. ගලේ ලේ. කොල්ලගේ අන්න ගේ. සර් ඔෆ් එකේ ඒක තමයි මේ කියන්නේ. ඔෆ් එකේ තමයි කියන්නේ යේ නේ වේ සේ පේ. සර් ඇට් එකේ ඇට් කියන්නේ දී. right. සර් බෙනෙට් කියන්නේ මොකද්ද? beneath කියන්නේ යට පුතේ. beneath කියන්නේ යට. සර් ෆ්‍රොම් කියන එකෙත් සර් කියන්නකෝ. කියන්නේ from කියන්නේ ඉඳන් සිට. from කියන්නේ ඉඳන් සිට. සර් ෆෝර් එකේ තේරුම for කියන්නේ සඳහා වෙනුවෙන්. right. 2 කියන්නේ මොකද්ද? 2 කියන එක කලිනුත් කිව්වා පුතේ. ට කියන එක 2 කියන එක කලිනුත් සර් කිව්වා. 2 කියන්නේ මොකද්ද? ඇයි පුතේ දැන් මම එක සැරයක් කියනකොට ඇහුන්නේ නැද්ද? දැන් තුන්වෙනි පාරත් කිව්වනේ. at කියන්නේ දී. from කියන්නේ ඉඳන්. of කියන්නේ ඒ වේ නේ සේ ඕන එකක්. for කියන්නේ සඳහා වෙනුවෙන්. to ට among අතර beside පැත්තකින් beneath යට හරි right මේ තියෙන්නේ මං හිතන විදියට ඔයගොල්ලන්ගේ work book එකේ පළවෙනි අභ්‍යාසයද කොහෙද බලන්න work book එක work book තියන අය work book එක ගන්න බලන්න තියනවාද මේ අභ්‍යාසයක් Amasha, can you see? සර් වෙබ් බුක් හම්බුන්නේ එහෙනම් ඔව්, දෙයියන් sir. පිටයි. Amasha තියෙනවා සර් තියනවද? තියෙනවා සර් Okay, very good. ඔව් සර් Right, හරි. නැති අය කමක් නැහැ මේක දිහා බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ වචන හතර තුන ලියා ගන්න ටක් ගාලා. වචන පොතේ in your words book ruins pleasure huge ඔච්චරයි ඒකේ අමාරු වචන කියලා මම හිතන්නේ. ruins pleasure huge මොකද්ද සර් මේ වචන තුන ලියා ගන්න. ඉරිගම තියෙන වචන තුන ruins කියන්නේ නටඹුන්. ruins නටඹුන්. දන්නවනේ නටඹුන්? අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ගියාම අපිට දකින්න පුළුවන් සුන්බුන් වෙලා තියෙන මාලිගායම නටඹුන්. pleasure කියන්නේ සතුට පුතේ. pleasure සතුට. pleasure කියන්නේ සතුට. huge කියන්නේ විශාල. huge කියන්නේ විශාල. දැන් පොත් නැති අය මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඉක්මනට. ලැප් එකේ නම් කරන්නේ ෆොටෝ එකක් කරන් තියාගන්න. ස්ක්‍රීන්ෂොට් එකම ගහන්න පුරුදු වෙන්න ඕනේ දැන්. ruins කියන්නේ නටමුන්. pleasure කියන්නේ වචන work book එක නැති අය pleasure කියන්නේ සතුට, huge කියන්නේ විශාල. මතක තියාගන්න. right තව අභ්‍යාසයක් තියෙනවා work book එකේ තුන්වෙනි පිටුවේද කොහෙද? තියෙනවද අමාෂා? ඔව් සර්. right මේ ටිකත් ලියාගන්න ඉක්මනට. සර් ඒ ටිකත් වචන පොතේද ඔව්
හරි පුතේ තව විනාඩි 10ක් තියෙනවා ඉක්මන් කරන්න. හරි සර්. හරි ෆොටෝ ගන්න පුළුවන් ෆොටෝ එකක් ගන්න තියාගන්න. හරි සර්. right හරි සර්. හරි පුතේ රිටර්න්ස් කියන්නේ සර් මේ ටික ආපහු ලියා ගන්න එනවා. ඕනද? මං කියන එක අහගන්න රිටර්න්ස් කියන්නේ ආපහු එනවා. banyan tree කියන්නේ නුග ගස. පළවෙනි එක මොකක්ද සර්? රිටර්න්ස් කියන්නේ නැවත එනවා ආපහු එනවා. banyan tree කියන්නේ නුග ගස. relax සැහැල්ලු වෙනවා. guessing අනුමාන කිරීම guessing. look like වගේ පේනවා. look like වගේ පේනවා. twilight ගොම්මන් අඳුර කියලා කියන්නේ සාමාන්‍ය උදේ වරුවේ නැත්නම් හවස් වරුවේ ලොකු එළියක් නැති වෙලාවක. තේරුණාද? ලොකු එළියක් නැහැ, ආලෝකයක් නැහැ. අඳුරු ගතියක් එක්ක තියෙන ආලෝකය. ගොම්මන් අඳුර කියලා කියන්නේ උදේ 5ට විතර, හවස 6ට විතර, 6:00ට විතර නේද? ක්‍රිකට්ස් කියන්නේ රෑයියා. සතෙක් කෙනෙක් චී ගාලා කෑ ගන්නේ රෑට එම සමහරට. ක්‍රිකට්ස් රෑයියා. රස්ලිං ගස් ගැටෙන ශබ්දය. රස්ලිං මොකක්ද සර් රස්ලින් කිව්වේ? ගස් ගැටෙන ශබ්දය. නැත්නම් සරසර ගාන අඬ ශබ්දය. නිකන් ගස්සේම වදිනකොට, ගස් ගෑවෙනකොට, ගස් වැනෙනකොට එන සරසර ගාලා පොඩි ශබ්දයක්. රස්ලිං. වෝල් කියන්නේ මුළු. the whole world මුළු ලෝකෙම. ආපහු දැන් මේ අභ්‍යාසය බලන්න වර්ක්බුක් තියෙන අය ටක් ගාලා අතර ගන්න. දැන් ඔයගොල්ලන්ට විනාඩි 15ක බ්‍රේක් එකක් දෙනවා.
දැන් අහගන්න පුතේ තව විනාඩි 6යි තියෙන මම මේක පැහැදිලි කරන්න ඕනේ අහගන්න. මේක අහගන්න දැන් කතාව නවත්තලා පුළුවන් විදියට කරමු අපි ඊළඟට සාකච්ඡා කරනවානේ පුතේ අහගන්න. කවින අහගන්න. right ඉක්මනට බලන්න විනාඩි 6යි තියෙන. We had lunch at a restaurant. අපි restaurant එක කෑම කෑවා the river. මොකද්ද එතනට එන්න ඕනි ඉස්තැනට එන්න ඕනි වචනේ කියලා හොයන්න. සුමුදු comes to school. සුමුදු එන්නේ ඉස්කෝලේට. පිළියන්දල මොකද්ද එන්න ඕනි. The cat has jumped to the top. පූසා පැන්න මුදුනට the tree. මොකද්ද කියලා හිතන්න. I want to buy a story book. දන්නවනේ my brother. මට පොතක් මිලදී ගන්න ඕනි කතා පොතක්. I love walking the ruins of Anuradhapura. මං කැමති ඇවිදින්න ruins of Anuradhapura. අනුරාධපුරේ තියෙන නටමුන් මොකද්ද? We found pleasure. අපිට සතුටක් ලැබුණා. pleasure කියන්නේ සතුට මන් දුන්නානේ. අපිට සතුටක් ලැබුණා in sitting. වාඩි වෙලා ඉඳීමෙන් a huge mango tree. විශාල අඹ ගහක් කොහෙද? උඩද කොහෙද? සර් පැහැදිලි මදිනේ. ඒ වාට සිග්නල් නැති ඉඳ පුතේ. කවුද ඒ? මේ පනාපොළ පැත්තට සිග්නල් මදිද? මහින්ද මහත්තයා ඉන්නව නේද? කල්පනීට ඇහෙනවද මාව හොඳට? ඔව් සර්. එහෙනම් හරි. පුතා ආව නේද? Zoom app එක දාගත්තද පුතා? පුතෙක් අද අලුතේ පුතේ හරි නේද? Zoom app එක දාගත්ත නේද? අර තාම ඇහෙන්නේ නැතුව ඇති. තාම හදන. හරි. අපි ඉක්මනට මේක බලමු. එතකොට we found pressure අපිට සතුටක් ලැබුණා huge mango tree එකත් කිව්වා. How far is it from here? කොච්චර දුරද මේ ඉඳන් කැන්ඩි නුවර මොකක් හරි ඉතුරු ටික පුරවන්න ඕන. ඔයගොල්ලෝ අර මම දැන් බ්‍රේක් එකේ මම වැඩිපුර වෙලාවක් දෙනවා. විනාඩි 10කට වැඩි කාලයක් දෙනවා. එතකොට ඒ අභ්‍යාසය කරලා තියාගන්න. අපි අභ්‍යාසය කතා කරන්නේ මේ බ්‍රේක් එකකින් පස්සේ. ඔයගොල්ලන් දන්නවනේ විනාඩි තව පොඩ්ඩෙන් කට් වෙනවා. විනාඩි 4කින් කට් වෙනවා. කට් වුණාන් පස්සේ අපි හම්බෙන්නේ විනාඩි 10කින් පස්සේ. එතකොට ඔයගොල්ලන් මේ වැඩේ කරලා තියන්න ඕන. හරි. Every evening after he returns home. හැම වෙලේම එයා ගෙදර ආවෙන් පස්සේ work වැඩේ මොකක් හරි. My grandfather sits. අපේ සීයා වාඩි වෙනවා. The big banyan tree. විශාල නුගගා කොහෙද? At the far end. ඈත කෙළවරේ. far end කියන්නේ ඈත කෙළවරේ. ලියලා තියාගන්න ඕනේ. far end කියන්නේ ඈත කෙළවරේ. Our garden for about 30 minutes. විනාඩි 30ක් විතර එහෙ වාඩි වෙනවලු. He says, එයා කියනවා it relaxes him a lot. එයා කියනවා එතන එහෙම වාඩි වෙලා ඉඳීමෙන් එයාට මාර සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලුවක් දැනෙනවා 100ට. I always sit. මාත් වාඩි වෙනවා. him එයා කොහෙද? එයාගේ උඩද පිටද මොකද්ද කියලා. And together we watch the birds flying. නේද? මුණුමුරයි 100යි එකතු වෙලා ඔම්මම නිදාගෙන උඩ බලාගෙන කුරුල්ලෝ පියාඹනවා බල බලා ඉන්නවා. their nest කූඩුව. their nest කියන්නේ ඔවුන්ගේ කූඩුව. We also look at the clouds. අපි වලාකුළු දිහා බලනවා. And play a game of guessing. මොකද game of guessing? අනුමාන කිරීමේ සෙල්ලම් වල නියත වෙනවා. games වල නියත වෙනවා. What their shapes look like. ඒගොල්ලන්ගේ හැඩතල මොකද්ද කියලා නේ. අර වලාකුළු දිහා බලලා 100 කියන අර බලංකෝ අලියෙක් වගේ වලාකුළක් කිව්වම අනිත් එක කොල්ලා කියන නෑ තාත්තේ ගෙම්බෙත් තාත්තේ 100ට ඇස් පේන්නේ නෑ හරියට කියලා අන්න දෙන්නම shapes හැඩතල ගැන කතා කරනවා. ගෙම්බා වගේ කියනවා, අලියා වගේ කියනවා, කොටියා වගේ කියනවා. අර පොතේ තිබුණේ 7 වසරේද කොහෙද තිබුණේ නේද? හරි. shapes look like කියන්නේ වගේ පේන්නේ මොනවා වගේද පේන්නේ කියලා කල්පනා කරනවා. I really enjoy being there. මම ඇත්තටම කැමති එතන ඉන්නට. being there කියන්නේ එතන ඉඳීමට මම කැමති. with my grandfather අපි සීයාත් එක්ක සීයා එමයි. in the twilight මම කිය twilight අර උදේ පාන්දර යන්නේ නැතුව ඇතිනේ හවස් වරු වෙන්න ඇතිනේ වැඩ ඇරලා ඇවිල්ලා හවස් වරේ 5:00 6:00 වෙනකොට අර අඳුර වැටිගෙන එනකොට the sounds of crickets රෑයන්ගේ සද්දේ and rustling trees ගස්වල හඬ සරසර ගාන ඇඬ ගස් පොඩ පොඩ වැන්නකොට ඇති වෙන හඬ I wouldn't miss it. මං කවදාවත් ඒක නම් මිස් කරන්නේ නැහැ for the whole world. මේ ලෝකෙම ලැබුණා. නේද? I wouldn't miss it for the whole world. මේ ලෝකෙම මට ලැබුණා මොනවා ලැබුණත් ඒක අදහස් කරන්නේ ඒකයි. මොනවා මට ලැබුණත් ඒක නම් මම මිස් කරන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මොකද කරන්නේ?
වර්ක්බුක් තියන අය පැන්සලෙන් හරි කරන්න නැත්නම් අංක දාගෙන පුතේ මේ උත්තරේ නිවැරදි උත්තරේ විතරක් තෝරලා ලියා ගන්න. එනවා මේ අභ්‍යාසෙත් එමයයි අංකේ දාලා උත්තරේ ලියා ගන්න වර්ක්බුක් ෆොටෝකොපියක් එහෙම තියෙනවා නම් වර්ක්බුක් එකේ කරන්න. එහෙම නැත්නම් වෙනම අංක දාලා උත්තරේ විතරක් ලියන්න. මේකත් එමයයි. මේක න අංක නෑ ඔයගොල්ලෝ හිතා ගන්නකෝ 1 2 3යි 4යි 5යි 6යිනේ ඉස්තන් 6යිනේ තියෙන්නේ නා 6කට එන්නේ මොනවද කියලා තමන් හිතන්න. බලමු ඊළඟට අපිට මොනවද තියෙන්නේ කතා කරන්න. සර් ෆයින්ඩ් එකේ තේරුම මොකද්ද? පායෙන් කියන්නේ ඈත කෙලවර. ඈත කෙලවර. හරි පුතේ. දැන් අපේ මගේ වෙලාව හැටියට මගේ ඔර්ලෝසුව හැටියට වෙලාව 3:42යි. හරිද? එහෙනම් ආය හම්බෙන්නේ ඔයගොල්ලන්ව 3:42යි 3:52යි 3:55න් පස්සේ තමයි හම්බෙන්නේ. හොඳේ? 3යි මේකේ තියෙන්නේ 3:42 මම 3:55න් පස්සේ ඔයගොල්ලන්ව ආපහු හම්බ වෙනවා. දැන් කට් වෙයි. කොහොමත් කට් වෙනවා විනාඩි 40න් කට් වෙනවානේ පුතේ නේ. එහෙනම් අපි හම්බෙමු. අපි තව විනාඩි 10න් පස්සේ ඒ කියන්නේ හරියටම 3:55න් පස්සේ හොඳේ 3:55 ඉඳන් 4 වෙනකන් try කරනවා 4ට පාඩම් පටන් ගත්තා හොඳේ right එහෙනම් හරි අනේ සර් කියන දේ පැහැදිලි නෑනේ. පුතේ දැන් කට් වෙයි කට් වුණාන් පස්සේ 3:55ට එන්න 4ට පාඩම් පටන් ගන්නවා දැන් පැහැදිලිද